අයිබෝන් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා දත ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. ඒ වගේම මතක් කරන්න ඕන කොරෝනා පිළිබඳව අධි අවධානම් කාල සීමාවක අපි ඉන්නේ. සමහර වෙලාවට අසල්වැසි ඉන්දියාවේ මේ වෙලාවේ කොරෝනාවෙන් වෙන හානියත් එක්ක අපි යම් නිගමනයකට ආවොත් එහෙම තුන්වෙනි රැල්ල තුල අපිට සමහර වෙලාවට පාලනය කරන්න නොහැකි වන තැනකට මේ ව්‍යාප්තිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වගකිව යුතු පුරවැසියන් විදිහට බොහොම ආදරෙන් කරුණාවෙන් ඔබෙන් ඉල්ලනවා. අද ඉඳන්වත් ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒ මත ඔබ කටයුතු කරන්න. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් පුරවැසියෙක් විදිහට ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබෙන් ඉල්ලන ඔබත් රටත් අසල්වැසියෝ සියලු දෙනා සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන්. අපි අද සූදානම් 7 වෙනි පැයෙන් මේ දින කිහිපය තුළම අපි සාකච්ඡාවට අරගෙන ආපු ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන කොළඹ වරාය නගරය පිළිබඳව වන සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න. අපි පහුගිය දින කිහිපෙම මේ පිළිබඳව තියෙන නෛතික තත්ත්වයන්, ආර්ථික ප්‍රතිලාභයන්, ඒ වගේම ආණ්ඩුවේ පාර්ශවයට එළවෙන චෝදනාවන් සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක හිටියා. ඒ වගේම ඊයේ දවසේදී හිටපු අග්‍රාමාත්‍යතුමන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් යලි කරුණු ගණනාවක් මතු කරන්න උත්සාහ කළා. ඒ වගේම තමයි විපක්ෂීය පැත්තෙනුත් කරුණු ගණනාවක් ඉදිරිපත් වුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බලමින් පවතින පෙත්සම් 19ට අදාළව ඊයේ දවසේදීත් නඩු කටයුතු සිදුවෙද්දී මහ ජනතාවට කරුණු කාරණා ගණනාවක් අනාවරණය වුණා. මෙන්න මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අපි අද සූදානම් 7 වෙනි පැයේ ප්‍රශ්න කරන්න. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන්ට නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්ට. තමත් මාදරෙන් ආයුබෝවන් කියලා බුදුවා පිළිගන්නවා. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමනි මේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පෙත්සම් 19 සාකච්ඡාවට බඳුන් වන වෙලාවේ පී.බී. ජයසුන්දර මැතිතුමන් වෙනුවෙන් පෙනී සිටිපු නීතිඥවරයා සහ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කළා ආණ්ඩුවේ පාර්ශවයේ සූදානමක් තියෙනවා කියලා මේ පනත් කෙටුම්පතේ තියෙන යම් කාරණා පිළිබඳව යම් සංශෝධනයක් සිදු කරන්න. හැබැයි පී.බී. ජයසුන්දර මැතිතුමන් වෙනුවෙන් පෙනී සිටිපු නීතිඥවරයා සහ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කරපු සංශෝධනයන් පිළිබඳව යම් පරස්පරතාවයක් තිබුණා. ආණ්ඩුව එක මතයක නැද්ද කොළඹ වරාය නගරේ මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්? නෑ, ආණ්ඩුව එක මතයක නැහැ කියන කාරණය බැහැර කරනවා. මොකද හේතුව ආණ්ඩුව කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළාට එහි වෙනත් දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා. හැබැයි ඒ දේශපාලන පක්ෂ කිසිම දේශපාලන පක්ෂයක් මේ වෙනකොට ප්‍රතිපත්තිම වශයෙන් මීට විරුද්ධයි කියන මතය ප්‍රකාශ කළා නැහැ. එක ආණ්ඩුවේ ඉන්න එක മന്ത്രിවරයෙක් හැර ඊළඟ කාරණය තමයි මේ පනත් කෙටුම්පතක් එන්නේ මුලින්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයට යනවා. අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රතිපත්තිය අනුමත කළාන් පස්සේ නීති කෙටුම්පත් සම්පාදකට යනවා. නීති කෙටුම්පත් සම්පාදක තමයි මේ කෙටුම්පත් කරන්නේ. ඒකට අධිකරණ අමාත්‍යාංශය අදාළ වෙන අමාත්‍යාංශ සහ ඒවායේ නීතිඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකින් එකතු වෙලා ඒක සකස් කරන කෙටුම්පත. ඒ කෙටුම්පත නැවත අමාත්‍ය මණ්ඩලයට ආවිල්ලා අමාත්‍ය මණ්ඩලය අනුමත කළාන් පස්සේ පාර්ලිමේන්තුවට යවනවා. එහි න්‍යාය පුස්තකයට ඇතුළත් කරනවා. ඒ න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින සිට තමයි දින 14ක් තුලදී මේම කෙටුම්පත සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන ඕනම පාර්ශ්වයකට අනුක්‍රම ව්‍යවස්ථාවේ 120 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන්නේ සුදුසු පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පත් කරලා ඒ විනිශ්චය මණ්ඩලය මගින් මේ ඉදිරිපත් වූ පෙත්සම් ඔබ කිව්වාගේ පෙත්සම් 19ක් ඊට පෙත්සම් 19ට එන අතරමැදි පාර්ශ්වයන් පෙත්සම් 8ක් සහ නීතිපතිවරයා කරුණු දක්වනවා. දැන් මේ වෙනකොට අද දිනේ වන විට මේ පෙත්සම් 19 කරුණු දැක්වීම අවසන් වෙලා ඊට පස්සේ අතරමැදි පාර්ශ්වයන්ගේ පෙත්සම් දැන් මේ වෙනකොට දේශන පවත්වමින් සිටිනවා. බොහෝ දුරට අද අවසන් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ නීතිපතිවරයා තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. දැන් මේ පෙත්සම් විභාගයට පත්වෙන අවස්ථාවේදී පවා ඒක තමයි මොකද ඒක තාම අපිට ඇවිල්ලා නැහැ කියන්නේ. මේ අවස්ථාවට ඉන්නේ පාර්ලිමේන්තුවේ කාරක සභාවදී තමයි මේ පනත් කෙටුම්පතේ සංශෝධන දැන්ගෙන එන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙන්න මේ සංශෝධන යෝජනා කරනවා කියන කාරණේ නීතිපතිවරයාට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අතරමැදි පාර්ශ්වයකින් හෝ පෙත්සම්කාර පාර්ශ්වයෙන් යම් යෝජනාවක් අදහසක් ආවොත් ඒ කාරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන නිගමනය තුල එය සඳහන් කරනවා මෙන්න මේ වගේ යෝජනා ඇවිල්ලා තිනවා. මෙන්න මේක ඒකට දක්වන ප්‍රතිචාර කියන කාරණේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
දෙවැනි වගන්තිය යටතේ. ඉතාම පැහැදිලිව සඳහන් කරනවා 83 වෙනි වගන්තිය යටතේ ඉතාම පැහැදිලිව සඳහන් කරනවා ඇතම් කෙටුම්පත් ජනමත කරන අනුමත කිරීම කියන කාරණය යටතේ 82 වෙනි ව්‍යවස්ථාවේ විදුලි දහන පටහැනි කුමක් සඳහන් නැතද 83 අයන්නෙන් කියනවා 1 2 3 6 7 8 9 10 11 කියන මේ වගන්ති වන ව්‍යවස්ථාල හෝ මේ ව්‍යවස්ථාව හෝ විදුලි දහන සංශෝධනය කිරීම සඳහා වූ පරීක්ෂණ කිරීම ප්‍රතිනිධින් සඳහා වූ රස අනුකූල වන්නා වූ පනත් කෙටුම්පතකට සහ 30 වන ව්‍යවස්ථාවේ කියනවා 62 කියනවා මෙහෙම මෙවැනි මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට පුළුවන් අර ජනමත විචාරණයකට අවශ්‍ය නම් ඒ අවශ්‍ය කියන මතය පැහැදිලි කරන්න. දැන් සාමාන්‍යයෙන් දැන් මේ කරලා තියෙන්නේ මේ දැන් ඔය මං කිව්ව ව්‍යවස්ථා සංශෝධනය කරන එක. නමුත් මෙතන විශේෂයෙන් බලනවා දැන් කෙනෙක් තර්ක කරනවා නම් ඔබ කිව්වා වගේ හිටපු අගමැතිතුමා ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය සම්බන්ධයෙන් බලය සම්බන්ධයෙන් මෙහි තිබෙන ප්‍රතිවිපාක මේවයි කියන කාරණය ලුහුඩින් සඳහන් කරලා එතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා. ඔව් එතුමා මූලිකව සඳහන් කරලා තිබුණේ මේ ව්‍යවස්ථාදායකයට ඊට පස්සේ අධිකරණයට ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට වග නොකියන තැනක මේ කමිෂන් සභාව පිහිටවන්න උත්සාහ කරනවා කියලා අනුව. නෑ ඒක තමයි අපි ඒක ප්‍රතික්ෂේප කරන ගමන් ඉතාම පැහැදිලිව මම කියනවා මේ පනතේ අවසානයේ සඳහන් කරනවා මෙන්න මේ උපලේඛන දෙකක්. ෂෙඩියුල් 2 මේ උපලේඛනය සඳහන් කරනවා මේක මේ පනතේ 52 53 වගන්ති වලින් තමයි කියවෙන්නේ. Enactments from or under which exemptions or incentives may be granted. ව්‍යතිරේකයන් හෝ යම් incentives ඒ කියන්නේ ප්‍රතිලාභයන් යම් incentives තියෙනවා දැන් අපේ සේවකින්ට පවතින incentives වැඩිපුර වැඩ කළාම දෙන පාරිතෝෂික දීමනාවක් අන්න ඒක. එන්නේ වෙනි දේවල් මෙන්න මේ 50014 සම්බන්ධයෙන් සුදුසු පරිදි සංශෝධනය කරලා දෙන්න පුළුවන්. ඒ මොනවාද මේ 50? The Inland Revenue Act, Value Added Tax VAT, the Finance Act number 11, the Finance Act number 5, Excise, Debit Tax, Custom Ordinance, Ports and Airports, Sri Lanka Export Development Act, the Betting and Gaming Levy, Termination of Employment of Workmen, the Entertainment Tax Ordinance, the Foreign Exchange Act, Casino Business. මෙන්න මේ 14 තමයි ඔය කිව්ව ආකාරයේ ඉන්සෙන්ටිව්ස් දෙන්න හෝ ව්‍යතිරේකයන් කියන්නේ එක්සෙම්ප්ෂන්ස් යම් සහනයන් ලබා දීම සඳහා අවශ්‍ය සංශෝධන කිරීමට අපේක්ෂා කරනවා. මෙන්න මේ 14 මින් එපිට කිසිම එකකට එන්නේ නැහැ. ඊළඟට ෂෙඩියුල් 3 කියන එකේ තියෙනවා ඒක මේ 573 වෙනි වගන්තියට තියෙන්නේ enactments which shall have no application within the area of authority of the Colombo Port City. මන් දැන් කියන 57 කිසිදු ආකාරයකින් බලපැවැත්වෙන්නේ නැහැ. මොනවද? The Urban Development Authority Act. නාගරික සංවර්ධන අධිකාරී පන්ත 1971. The Municipal Council Ordinance ඒකේ chapter 252 කියන එක. The Commercial Mediation Center of Sri Lanka Act number 40 of 2000 ඒ කියන්නේ මැදිහත් වීම මේ බේරුම් කරන පිළිබඳව වාණිජ බේරුම් කරන. The Town and Country Planning Ordinance ඒකේ 269 වෙනි ඡේදය. ඊළඟට the Strategic Development Projects ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘතීන් 2008 ගෙනාව ඒක. Public Contracts Act ප්‍රසිද්ධ මේ ගිවිසුම්ගත කිරීමේ එක. ඊළඟ අවසාන වශයෙන් the BOI of Sri Lanka law ඒ කියන්නේ Board of Investments law. මෙන්න මේ හතේ ඔය කිව්ව ඡේද හැර 50 මේ හත සහ ඒ හතේ තැන් දෙකක කියනවා chapter 252 chapter 269 කියලා. එන ඒවා පමණක් මේකට අදාළ වෙන්නේ නැහැ. එතකොට මම අහන සරල ප්‍රශ්නය ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට හෝ අධිකරණයට මේ කිව්ව හතේ තිබෙනා වූ බලපෑමක් තියෙනවා. සුසිපේන්ද්‍රයන් මැතිතුමනි බලපෑමක් තියෙනවද කියන ප්‍රශ්නේ ඉස්සරහා තව කෙනෙක් ප්‍රතිප්‍රශ්නයක් නගන්න පුළුවන්. යම් තැනකදී ඔය 57 සහ ඔබතුමා සඳහන් කරපු chapter 2 57 ඒ වගේම අර ඔබතුමා සඳහන් කරපු 54ට අදාළ යම් සහනයන් මේව ලබා දීම තුළ ඔය කමිෂන් සභාවේ යම් තැනකදී ක්‍රියාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්න කිරීම කරන්න පුළුවන් ව්‍යවස්ථාදායක මේ බලයක් ව්‍යවස්ථාදායකයන් කියන ඒ බද්ධ කිරීමක් තියෙනවද? අනිවාර්යෙන් තියෙනවා. මම දැක්ක ඊයේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමියත් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්ති යටතේ තමයි මේ මූල්‍ය පාලනය ඉන්නේ පාර්ලිමේන්තුව. මම ඒක පෙන්වලා දෙන්නම්. 148 වගන්තිය. ඒ අනුව ඔබතුමා කියන්නේ මේ කමිෂන් 148 වගන්තියට දැන්
මෙන්න මෙහෙමයි තියෙන්නේ. රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාලනයේ පාර්ලිමේන්තු සතු බව 148. ඒකාබද්ධ ධර්ම වල 149. එක ඒකාබද්ධ ධර්ම වල මුදල් ඉවත් කරන 150. මෙන්න මේ ටික තමයි වැදගත් වෙන්නේ රජයේ මූල්‍ය පාලනයට මොනම ආයතනයක් සම්බන්ධයෙන්. දැන් ඔය ව්‍යවස්ථාවේ තියෙන මූල්‍ය පාලනය සම්බන්ධයෙන් එන වගන්ති වලට යටත්වද මේ කමිෂන් සභාවේ පාලනය ස්ථාපිත කරලා තියෙන්නේ? මෙම පනතේ විශේෂයෙන් සඳහන් කරලා තිබෙන මෙම සංශෝධන වලට යටත් 54යි. ඔය මම කිව්ව 57යි හැරුණුකොට වෙන කිසිම දෙයක් මේ නීතිය මගින් අත්හිටවීමක් හෝ බලපාන්නේ නැහැ කියලා කොහෙවත් සඳහන් කරලා නැහැ. ඉතින් ඒ නිසා තමයි දැන් මේක එක තැනක තියෙනවා. දැන් කොමිෂමට එන මුදල් රජයේ ඒකාබද්ධ ධර්ම වලට බැර කරන්න පුළුවන්. ඒ කියන්නේ 148 ඊළඟ වගන්ති 149 එක. ඒ අනුව ඒ බැර කිරීම මත පදනම් වෙලා රජයේ විගණකාධිපතිවරයාට විගණනය කිරීමේ බලය අනිවාර්යෙන් තියෙනවා. විගණකාධිපතිවරයා සඳහන් වෙන්නේ 154 වගන්තිය. ඒතර මේ පනති තා පැහැදිලිව තියෙනවා. වාර්ෂිකව මේ කොමිෂන් සභාවේ තිබෙන කොමිෂමේ තිබෙන්නා වූ මූල්‍ය තත්ත්වයන් පිළිබඳව ඒ කියන්නේ වාර්ෂික විගණන වාර්තාව විගණනය කරව ගන්න පුළුවන් ජාත්‍යන්තර විගණන ආයතනයක හෝ එවැනි ආයතනයකින්. හැබැයි මේ විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමාට යොමු කරන්න ඕනේ. ඒතර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අදහස් කරන්නේ පාර්ලිමේන්තු සතු මූල්‍ය පාලනය කියන කාරණයට ඒක යටත් කියන කාරණය. යම් තැනකද ගැටලුවක් මතුවනොත් එහෙම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන කෝප් එකට මේ කමිෂන් එක ගෙල්ලා ප්‍රශ්න කිරීමේ බලයක් තියෙනවද පාර්ලිමේන්තුවට? පාර්ලිමේන්තුවේ ඒක තීන්දුව කරන්න පුළුවන්. ඒකට හේතුව මේකයි. කිසිදු පාර්ලිමේන්තුවකට වෙනත් අනාගත පාර්ලිමේන්තුවක් බැඳ තබා ගන්න බෑ. අනිත් එක මේ පනත 3/2 විශේෂ ඡන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධයෙන් යම් ගැටෙන තත්ත්වයක් තියෙනවා නම් විශේෂ බහුතරයක් අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න. කියන්නේ 3/2ක ඡන්දයක්. හැබැයි 3/2ක ඡන්දයක් අවශ්‍යයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය යම් මඟ පෙන්වීමක් කරොත් හැර මේ පනතට 3/2ක් අවශ්‍ය වෙන්නේ සම්මත කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවට පුළුවන් ඕනෑම පනතක කියන්නේ සාමාන්‍ය බහුතරයෙන් සම්මත වෙන නීතියක් මේක. ඒතකොට එවැනි නීතියක් පාර්ලිමේන්තුවට පුළුවන් ඕනෑම අවස්ථාවකදී මේ නීතිය අභිභව නීති පනවන්න. ඔය දැන් එතනදී මතුවෙන පුළුවන් ප්‍රශ්නයක් තමයි සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමනි යම් තැනකදී කමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුණොත් පාර්ලිමේන්තුවට ප්‍රශ්න කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට කමිෂන් සභාව ගෙනලා ප්‍රශ්න කිරීමේ බලයක් තියෙනවා. ඒක තමයි අවසාන වශයෙන් අදහස් වන්නේ ඇනුවල් රිපෝට් එක පාර්ලිමේන්තුවට දැම්මහම පාර්ලිමේන්තුවට තීන්දුව කරන්න පුළුවන් ඒක කෝප් එකට යොමු කරනවා. දැන් අදටත් දැන් උදාහරණයක් වශයෙන් 1978 අංක 4 කියන පනත ඇරතේ පිහිටවපු ග්‍රේටර් කොලම්බෝ ඉකොනොමික් කමිෂන් ලෝ ඊට පස්සේ මීට ආනුෂාංගිකව සංශෝධනත් එක්ක ආවා BOI ඇක්ට් එක බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට්. ඒතකොට බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවකින් මමත් ඉන්නවා කෝප් කමිටුවේ. කෝප් කමිටුව ගෙනල්ලා වාර්ෂික වාර්තා ඉදිරිපත් කළා. ඒ වාර්ෂික වාර්තාව අනුව යම් විගණන විමසුම් තියෙනවා නම් ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා අපි. ඒක තමයි පාර්ලිමේන්තුවේ තවත් ආකාරයකින් කෝප් එක සහ කෝපයක හරහා ඒ ආයතනවල මූල්‍ය පාලනය කරන ආකාරය. ඒ නිසා පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයෙන් මේක ගිලිහෙන්නේ නැහැ. ඔතේ සමහර වෙලාවට අර්ථ ගැන්වෙන තැනකදී මතුවෙන කාරණාවක් තමයි සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමනි ජනාධිපතිවරයා ඉන්නවා පාර්ලිමේන්තුව තියෙනවා. ජනාධිපතිවරයයි පාර්ලිමේන්තුවයි අතර මැදකද මේ කොමිසම ස්ථාපිත කරලා තියෙන්නේ බලය ප්‍රකාරව කියන කාරණේ සම්බන්ධයෙන්. එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ නීතිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියට යටත් මුළු රටම. එතකොට රටේ කොළඹ දිස්ත්‍රික්කයේ තීන කොටසක් තමයි මේ පෝට් සිටි එක. ඒතර පෝට් සිටි එකේ වපසරිය පිළිබඳව මේ 50 කෙටුම්පතේ 72 වෙනි පිටුවේ schedule 1 කියන එකේ boundaries of the area of authority of the Colombo Port City Special Economic Zone. ඒකේ උතුරු නැගෙනහිර දකුණු බටහිර කියන සීමාවන් එක්ක දාලා ඒකේ තියෙන lots ගන්න lot 1 2 3 4 5 6 මේ lots 6 එකතු වුණාම තමයි අක්කර 1116.5ක් එහෙම නැත්නම් හෙක්ටයාර 446.6ක් කියන එක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකට අපි ඔප්පුවක් ලියනකොට ඔප්පුවේ දානවනේ වපසරිය. ඔව්. ඒ වගේ මේ වපසරිය මෙතන තියෙනවා. ඒතර මේක කියලා නෑනේ මේක කොහෙවත් වෙනම එකක් කියලා. අන්තික මේකේ තියෙන ওই මං කිව්ව ටික හැරුණාම අනිත් කරුණු සියලු දේ සම්බන්ධයෙන් මේකේ විශේෂයෙන් සඳහන් 57 හැරුණාම අපේ රටේ අපරාධ නීතිය බලපානවා. අපේ රටේ සිවිල් නීතිය බලපානවා. ඒ විතරක් නෙවෙයි දැන් නීතිඥ සංගමයේ පවා අධිකරණයට ගිහිලා තින්නේ පෙත්සම්කරුවෙක් හැටියට විශේෂයෙන්ම සඳහන් කළ දුන්න මම දැක්ක මාධ්‍ය මගින් දැන් වාණිජ්‍ය මහාධිකරණයේත් පිටලා දිනවා කොළඹ. ඔව්. සාමාන්‍ය වාණිජ්‍ය කටයුත්තකදී ඔය සුළු දේවල් සම්බන්ධයෙන් නම් මහේස්ත්‍රාත් අධිකරණයට යනවා. එහෙම නැත්නම් විශේෂයෙන් වාණිජ්‍ය කටයුත්තක් සම්බන්ධයෙන් යන්නේ වාණිජ්‍ය මහාධිකරණයට.
ඒතර වාණිජ මහාධිකරණයේ විශාල ප්‍රමාණයක් දැන් මේ වෙනකොටත් නඩු ගොඩ ගහලා තිනවා. ඒ නිසා මේක එක තැනක තියෙනවා මේ මෙවැනි කටයුතු ඩිස්පියුට් එකකදී අධිකරණයට යනවා නම් ඒ අධිකරණ කෘත්‍යයේදී මෙහි මේ සෝන් එක තුල මේ කලාපය තුල පැනනගෙන යම් වාණිජ ආරවුලක් තියෙනවා නම් ඒකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා. මාස දෙකක් ඇතුළත නඩුව අහලා තීන්දුව දෙන්න යම් නිශ්චිත කාලයක් සුන්දී තීන්දුවක් දෙන්න ඕනේ කියලා. එහෙම දැන්ට අපෙත් තියෙනවද එහෙමනම් මේ පාර්ශ්වයන් දෙකක් අතර සිදුවන්නා වූ කුඩා හබයක්. ඒක භුක්තිය සම්බන්ධයෙන්. ඉතින් ඒක සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ගියාම ඒක තියෙනවා මාස 3ක් ඇතුළත විසඳලා තීන්දුවක් දෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. හරි. ඒ වගේම මූලික අයිතිකම් සම්ප්‍රසන් සම්බන්ධිනුත් එහෙමයි. ඉතින් කොහොම වුණත් මම සඳහන් කළේ දැන් එවැනි අවස්ථාවකදී ප්‍රමුඛතාවයේ දීම අධිකරණයට මැදිහත් වීමක් කියන කාරණය තමයි මූලික පදනමක් හැට අරන් තිබුණේ මම දැක්ක ආකාරයට මාධ්‍යෙන් වාර්තා කරලා තිබුණේ. දැන් එතකොට මොකද මම මේ පෙස්සන් ටික දැක්කේ නැහැ එතෙන්ට ඉදිරිපත් වෙන නිසා. නමුත් මේකේ ඩිටර්මිනේෂන් එක දුන්නා. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කිරීමෙන් පස්සේ ඒක පාර්ලිමේන්තුවේ කතානායකට එනවා ජනාධිපතිතුමාට යන. එතකොට අපිට ඒක පරිශීලනය කරන්න ලැබෙනවා. මම සඳහන් කළේ ඒ නිසා මේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන පනත් හැරුණුකොට මේ රටේ අනිකුත් සාමාන්‍ය නීතියත් මූලික නීතියත් ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මේ කියන ස්පෙෂල් සෝන් එකේ ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් නැගුච්ච චෝදනාවක් තමයි ඇමරිකන් තානාපතිනියත් මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාව තුළ අපි දැක්කා. ඒ පැත්තෙන් මේ පිළිබඳව කරුණු වාර්තා කරනවා මූල්‍ය විශුද්ධීකරණය වෙනුවෙන්ද මේ මූල්‍ය නගර ස්ථාපනය කරන්න කියලා. ලෝකෙ කොහෙවත් රටක මුදල් අමාත්‍යාංශය හෝ වේවා මහ බැංකුව යටතේ හෝ වේවා කැසිනෝ ව්‍යාපාර වෙනුවෙන් සූදි කෙලින්න ඉඩකඩ දෙන්න නැහැ කියන කාරණේ සම්බන්ධයෙන් අපි දැක්ක හිටපු අග්‍රාමාත්‍යතුමන් චෝදනා කරනවා ආණ්ඩුව මේ කරන්න හදන්නේ නීත්‍යානුකූලව මේකට ඉඩ දෙන්නද කියන කාරණේ සම්බන්ධයෙන්. ඒක ටිකක් බරපතලව මතුවෙච්ච කාරණාවක්. මොකද්ද මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතේ මොකද්ද මේ කරන්න යන්නේ? හැබැයි ඉතින් අර ජෝසිම් මහත්මයා වෙහිම මේ රටට ගෙන්නලා මේ රටේ ඔය කියන විශේෂ සෝන් එකක් තිබුණේ නැහැ නේ ඒ කාලේ. රට තුළ වෙනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන බරපතල විරෝධයක් රට තුළින් ඇවිල්ලා ඒක අකුලා ගන්නට සිදුනේ. ඒක එක මතක් කරලා දෙන්න ඕනේ මේ පාර්ශ්වයන් වලට. මම මෙහිදී කියන්නේ ඔබතුමා අර තානාපතිතුමිය කිව්ව කාරණේ ඔක්කොම ගත්තා මුදල් විසුද්ධීකරණයට වෙන්නා වූ ඉඩකඩ. දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ මහ බැංකුවේ තියෙනවා ගයිඩ්ලයින්ස්. ඒ වගේම චක්ලේඛන තියෙනවා නිකුත් කරපු මුදල් අමාත්‍යාංශයෙන්. ඊට අමතරව මුදල් විසුද්ධීකරණ පනතක් තියෙනවා. දැන් පහුගිය කාලේ FCID එකට ගෙනල්ලා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ස්ථාපිත කරගත්ත පොලිස් ආඥා පනතේ FCID එක Financial Crimes Investigation Division කියන එක පසුගිය ආණ්ඩු කාලෙදී ඒකේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාම පස්සේ කොමිෂමේදී පිළිගත්තා ඒක නීත්‍යානුකූල නැහැයි කියලා. ඒක නීත්‍යානුකූල නොවන පනතක් ගෙනල්ලා තමයි අපේ ඔය හිටපු මැති ඇමතිවරු රජයේ සේවකයින් විශාල පිරිසක් පැය ගණන් එතන ගිහිල්ලා ප්‍රශ්න වලට භාජනය කළා රිමාන්ඩ් ගත කළා. ඒ කියන්නේ දඬුවමක් හා සමාන කාලයක් රිමාන්ඩ් එකේ තියලා මාස 3 6 අවුරුද්ද මේ ආදි වශයෙන් එහෙම හිරහැරයටපත් කළා අවසාන වශයෙන් කියනවා බලය ගිලිහෙන අවස්ථාව වෙනකොට කොමිසම ඉදිරියට ගිහිල්ලා හිටන් මේක නිත්‍යානුකූල නැහැයි කියලා. ඒතකොට නිත්‍යානුකූල නොවන පනතක් නොවන වගන්තියක් මේ ගැසට් කළා. කොහෙද පනතක් ගෙනාවේ පාර්ලිමේන්තුවේ පනතක් ගෙනාවද FCID එක මෙන්න නීතිය මේකයි කියලා නෑ. කවුරු හරි පුරවැසියෙකුට අයිතියක් තිබුණාද ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා හිටන් මේ වගේ පෙස්සමක් ඉදිරිපත් කළා 120 යටතේ මේක අභියෝගයට ලක් කරන්න නෑ. ඒ කිසි දෙයක් නොවර කර ආබිට්‍රරි එහෙම නැත්නම් අන්තෝමතික හැටියට තමන්ගේ මතය අනුව පොලිස් ආඥා පනතේ වගන්තියක් ගැසට් කළා. ඒක තුලින් කරපු විනාශයේ ප්‍රමාණය කොච්චරද? මේ රටේ නීතියට කරපු අවමානය අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකයන් දුර්මුඛ කිරීම මේ දේශපාලඥයන් ගෙනහිල්ලා බොරු නඩු පටවල මාස ගණන් ඇතුළේ තිබීම. එතකොට ඒකට මුල් වෙච්ච අය තමයි මේ අද ඇවිල්ලා කියන්නේ මේ කාරණේ වගේ මම එකක් පැහැදිලි කරලා අහනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ගෙනාව 1988 78 ව්‍යවස්ථාවට. ඒ ව්‍යවස්ථාව මගින් තමයි පළාත් සභා 9ක් පිහිටෙව්වේ. පළාත් සභා 9 අවසාන අධීරය තමයි මේ තියෙන්නේ. මේක ජයාජාන්දන මැතිතුමාම කියන විදිහට මේකේ සක්ක ගලක් හරි ගැලෙව්වොත් මේක අනිවාර්යෙන් ෆෙඩරල් තත්ත්වයට යනවා, රට බෙදෙන තත්ත්වයට යනවා. එහෙම එකක් මේ කියන පනතෙන් නෑ. හැබැයි යම් තැනකද එන්නේ ඒ කියන චෝදනාවක් නැගුණා මේ පනත ගේනකොට. මේ වගේ චෝදනා ඕන කෙනෙකුට ගේන්න පුළුවන් අපිට පෙන්වන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ කුමන වගන්තියක් හෝ මේ පනතෙන් උල්ලංඝනය වෙනවද කියලා හිතන් ඒ කියන්නේ මේ බලපත් වෙන්නේ නැහැ කියන එක කියනවද කියලා. ඒක කොහෙවත් කියවන්නේ නැහැ. ඒ නිසා මම අහනවා 1988 මේ පනත ගේනකොට මුළු රටේම විරෝධතාවයක් මතුවෙනකොට බලහත්කාරයෙන් මේ පනත පටවනකොට ඒ වගේම පාර්ලිමේන්තුවේ බෝම්බ ගසද්දී
හයිම් පහක බලෙන් මේක සම්මත කරනකොට නිවහඬව හිටපු අය තමයි අද මේ කතා කරන්නේ ජනතාව නොමග යවන්න තමන් බිඳුවට වැටලා තියෙන අවස්ථාවේදී. මෙතනින් ගොඩේ මේ උපක්‍රමයක් හැටියට මේක භාවිතා කරන්න හදනවා. මම ඔතනින් එහාට තව පොඩ්ඩක් ගත්තොත් වෙලා බලන්න තියෙනවද නැහැ? එතනින් එහාට ගත්තොත් එහෙම මේ තමයි 1977 ජූලි මැතිවරණේ බලයට පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මේ ආණ්ඩුවේ නම් කීප දෙනා ඉන්නේ. ඒ අයගෙන් සමන්විත එදා ජයාජන මැතිතුමා පිහිටවපු ආණ්ඩුවේ විධායක ධුරය පවා ස්ථාපනය කිරීමට මත්තෙන් පාර්ලිමේන්තුව කියන වචනේ පවා ඊළඟ පනත් වලට ගෙනීමට මත්තෙන් මේ පනත ගෙනාවා Greater Colombo Economic Commission Law No. 4 of 1978. මොකද්ද මේ කොහෙද සමත කරලා තියෙන්නේ? කොහෙදද? පාර්ලිමේන්තුව කියන එක වචනේ නෙවෙයි තියෙන්නේ. The National State Assembly. එතකොට පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාවක් බවට පරිවර්තනය වුණේ 1972 ජනරජානුකම ව්‍යවස්ථාවේ. මතක තියාගන්න මේ ජයාජාදන මැතිතුමා මේ GCC Act එක Act No. 4 1978 කියන එක ගෙනාවේ කලින් තිබිච්ච ජාතික රාජ්‍ය සභාවටයි මේ පනත ගෙනාවේ. ඒ කියන්නේ ජනාධිපති ක්‍රමය ඇති කළත් නැහැ. මේ වෙනකොට මේ පාර්ලිමේන්තුව කියන වචනය සඳහන් කළේ නැහැ. 72 ව්‍යවස්ථාව යටතේ කොටිම සරලව කිව්වොත් 72 ව්‍යවස්ථාව යටතේ තමයි මේ 78 මේ පනත ගෙනාවේ. කොයිතරම් හදිස්සියක් කොයිතරම් ඕනකමක් තිබ්බද? එතකොට මේ පනත ගේන අවස්ථාව වෙනකොට මේ කිව්ව අනුක ව්‍යවස්ථාවේ 127 පාර්ලිමේන්තු උසාවියට යෑමේ තිබෙන්නා වූ හැකියාව මේ පිළිබඳව මේ තියෙන තත්ත්වෙන් නෙවෙයි තිබුණේ 72 ව්‍යවස්ථාවේ. ඒක නිසා මතක තියාගන්න ඕනේ මේ අපි මේ දේශපාලන ඉතිහාසයත් මේ නීති ඉතිහාසයත් දැනගෙන තමයි මේ ජනතාවට මේ කරුණ ටික පැහැදිලි කරන්නේ. හැබැයි මට මෙතන එකක් කියන්න පුළුවන්. මේ කියන පනතේ යම් යම් වගන්තීන් පිළිබඳව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුව කරන්න තියෙන්නේ මං කිව්ව වගන්ති යටතේ යම් වගන්ති සමූහයකට මේක ගැටෙනවද කියන කාරණේ තමයි මූලික වශයෙන්. වයබ්ලේට් වෙනවද කියලා බලන්න තියෙනවා. ඒක බලන්න තියෙනවා. දැන් 1 2 3 මේ ඔක්කොම එන්නේ පළවෙනි ආණ්ඩුක ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තියෙන් කියවෙන්නේ මේ මොකද්ද? මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකාව නිදහස් වෛරී ස්වාධීන ප්‍රජාතන්ත්‍ර මේ කියන රජයේ කියන අර්ථ නිරූපණය. දෙක ඒකීය රජයක් බව. හරි. එතකොට ඒකීය රජයක් බව කියන එක තියෙනවනේ එතන. ඒක කිසිදු ආකාරයකින් ඒකට ඛණ්ඩනය වෙන්න අවස්ථාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙන්නේ නැහනේ. හරි. ඊළඟට ජනතාවගේ පරමාධිපත්‍ය 3. ඒකටත් ඛණ්ඩනය ඒක නැති වෙන්න ඉඩ දෙන්නේ පාර්ලිමේන්තුවට වග කියනවාද කියන කාරණේ සම්බන්ධව. ඊළඟට 4 පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම තමයි අනිත් ඒවා සඳහන් වෙන්නේ. ඊට පස්සේ එන්නේ කෙලින්ම 5 ජනරේජයට අයත් දේශේ 5 එන්නේ නැහැ. 6 එනවා ජාතික කොඩිය, 7 එනවා ජාතික ගිය, 8 එනවා ජාතික දිනය, බුද්ධාගම 9, ඊළඟට 10 සහ 11 10න් කියවෙන්නේ සිතිමේ නිදහස, හෘදය සාක්ෂි නිදහස, ආගමික නිදහස සහ වදින් සම. මෙන්න මේ වගන්ති වලට පටහැනි නම් කිසිදු ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙන්නේ නැහැ. ඊට ආනුෂාංගිකව ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් යම් යම් වගන්ති මේ අවස්ථාවේදී අර්ථ නිරූපණය කරමින් ඒ අර්ථ නිරූපණය අනුව මේ කින ආකාරයෙන් රටේ ජනතාවගේ මූලික අයිතීන් වලට අගතියක් නොවන ආකාරයට නිර්වචනය දෙන. ඒතර ආණ්ඩුවක් ඕනම වෙලාවක මේ පනත සම්බන්ධයෙන් පමණක් නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පනතකදී පවා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දෙන මඟ පෙන්වීම යටතේ ඒ අවශ්‍ය සංශෝධන කාරක සභාවස්ථාවදී කරනවා. ඒකම තමයි 20 වෙනි සංශෝධනයේත් කළේ. සමහර වෙලාවට දැන් මේ පනත සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන කණ්ඩායම්වල අතීත භාවිතාව මේකයි කියන කාරණේ සම්බන්ධයෙන් සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා යලි කරුණු ගෙන හැර දැක්වුවා. එතන මෙපිට දැන් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද හෝ එහෙම නැත්නම් ලබන සතියේ හෝ ලැබීමට නියමිතව තිබෙනවා. කොහොම නමුත් මෙතනින් ඉස්සරහට යන්න ආණ්ඩුවේ පාර්ශවයන් සහ අනෙකුත් කණ්ඩායම් අතර විවෘත සාකච්ඡාවක් තිබුණාද? තියෙනවද? ඇති කරන්න සූදානම්ද? මේ කියන කාරණේ සම්බන්ධයෙන්ුත් විවිධ චෝදනාවන් එල්ල වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාම සඳහන් කළා මේක අපි කරමු. විපක්ෂයත් සඳහන් කරනවා මේක අපි කරමු. හැබැයි මේක විවෘත සාකච්ඡාවක් එක්ක රටේ හෙට දවස වෙනුවෙන් මේ ආයෝජනය ගෙන එන්න කරන ඒකමතික තීන්දුවක් මත අපි අරගෙන යමු කියන යෝජනාවක් කරා. ඒ සඳහා ආණ්ඩුව සූදානම්ද එක ටේබල් එකක වාඩි වෙලා මේක සාකච්ඡාවකට යොමු වෙන්න. මට ඒකට උත්තරයක් ඕන ගරු ඇමතුමනි මේ විරාමෙන් පස්සේ. අපි අලි තත්ත්වනේ පැස් සමගින් දෙදෙච්ච
ගරු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් එක්ක අපි හතරේ පැය ඉන්නේ. මේක ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යද චීනයේ කොළනියක්ද කියන තැනින් මතුවෙච්ච සාකච්ඡාව මේ වෙනකොට ඉතාමත්ම පුළුල් විදිහට සමාජය තුළ සිද්ධ කරනවා. සියලු පාර්ශවයන් වල මතිමතාන්තර එළියට එනවා, අලුත් අදහස් එනවා, පනත් සම්බන්ධයෙන් සංශෝධනයන් ඉදිරිපත් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 19ක් සාකච්ඡාවට බඳුන් වුණා. අතරමැද පෙත්සම් 8ක් ඒ පිළිබඳව මේ වෙනකොට විමර්ශනය කරන සාකච්ඡාවට ලක් වෙනවා. මේ සියලු කාරණා මත විපක්ෂය නගන චෝදනාව තමයි මේ ව්‍යාපෘති හොඳයි, ඒ ගැටලුවක් නැහැ, අපි කරමු ආයෝජන ලංකාවට කියමු. හැබැයි එක ටේබල් එක සාකච්ඡාවක් ඇති කරන්න ඕනේ. එතකොට තමයි විවිධ මතයන් එක්ක වෛවර්ණ එකතු වීම එක්ක අලුත් මගක් යන්න හොඳ ප්‍රතිපත්තියක් හදාගන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමනි, ආණ්ඩුවේ සූදානමක් නැද්ද මේ සම්බන්ධයෙන්? ඔව්, දැන් මේ විරාමයට මොහොතකට පෙර අවසාන වශයෙන් ඔබ බැලුවේ දැන් ඔය කියන කාරණයට අමතරව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා තිබෙන කාරණය මේක අපි සාකච්ඡා කරමු කියලා. ඔව්. දැන් පනත් කෙටුම්පතක තිබෙන්නා වූ වගන්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ කොහෙද? කොහෙද? පාර්ලිමේන්තුවේ. පනත හදන්න කලින් සාකච්ඡා. පනත නෑ දැන් ඒක දැන් මේ පනත පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇවිල්ලා ඉවරයි. මේ පනත හදන්න කලින් එතුමත් එක්ක සාකච්ඡා කරන්න එතුමා ආණ්ඩුවේ පාර්ශවයක් වෙන්න ඕනේ. මේක එහෙම නෙවෙයිනේ. මේ පනත මං කිව්වේ ඒකනේ, පනතක් එන ආකාරය, පනතක් බවට නීතියක් බවට පනත් කෙටුම්පතක් ඇවිල්ලා නීතියක් බවට පත් වෙන ආකාරය මම සඳහන් කළේ. ඒක ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. ඒක තමයි අනුගමනය වෙන්නේ. දැන් එතකොට දැන් එතුමා කියනවා නම් මේක ගැන සාකච්ඡා කරමු කියලා ඉස්සෙල්ලා මොකද කරන්න තියෙන්නේ? එතුමන්ලන්ට මුළු ලංකාවෙම එකක් ලැබුණානේ. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය. ඉතින් එතුමාට තින්න අන්න ඒකෙන් වහාම පාර්ලිමේන්තුවට එන්න ඒ පත්වීම කරගෙන. ඒක කියව ගන්න දන්නේ එතුමා ඒක කිව්වේ. නමුත් එතුමාට සාකච්ඡා කරන්න ඕන නම් එමෙත එතුමාගේ පක්ෂ නියෝජිතයින්ට සාකච්ඡා කරන්න ඕන නම් ඒ එක්කෙනෙක්ව පත් කළා පාර්ලිමේන්තුවට එව්වහම පාර්ලිමේන්තුවේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ වුණාන් පස්සේ ඒ යම් සංශෝධන තියෙනවා. ඒ සංශෝධනත් එක්ක පාර්ලිමේන්තුවේ විවාද කරනවා. විවාද කළා කාරක සභාවට එනවා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ. මම තව ප්‍රශ්නයක් අහනවා. දැන් එතුමන්ලා දැන් 2015 බලයට පත්වෙච්ච රජය ජනවාරි මාසයේ 8 වෙනිදා එතුමන්ලත් ගෙනාවනේ මේ 19 වෙනි සංශෝධනය. ඒතර 19 වෙනි සංශෝධනය ගේන අවස්ථාවේදී ඒ වෙලාවේ පාර්ශවකරුවෝ හැටියට හිටියානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කළාද මේක එළියේ? දැන් එතුමලා 2016 මේ වරාය නගරය සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කරනවා. ඔව්. ඔබතුමාලා පාර්ශවයක සාකච්ඡා කරාද? විවෘත වේ පිළිබඳ සාකච්ඡාවක් නෑ, අපිත් එක්ක සාකච්ඡා කළේ නෑ. එහෙම සම්ප්‍රදායක් තියෙන්නේ නෑ. හැබැයි තමන්ගේ රජයේ කරවන පාර්ශවයන් අතර සාකච්ඡාවක් තියෙන්න පුළුවන්. ඒ අමාත්‍යංශ මට්ටමින්, නීති නිලධාරීන්ගේ මට්ටමින් ඒ ආදි වශයෙන්. එහෙම නැත්නම් මම දැන් එතුමා අහුවට ප්‍රශ්න නිසා මම කියන්නේ එතුමාට තියෙන හොඳම දේ තමයි එතුමා වහාම පාර්ලිමේන්තුවේ ඕනෙම වෙලාවක දැන් අද යවුවනම් ලියුම කැසට් එක ගැහුවා ඊළඟ සැසිවාරය වෙනකොට ඇවිල්ලා දිවුරුම් දීලා හිටන් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි කරන ක්‍රමවේදය. ඒ නිසා පාර්ලිමේන්තුවේ තමයි මේකේ කෙටුම්පත ඒක න්‍යායපත්‍රයට ඇතුළත් කරලා තින්නේ පාර්ලිමේන්තුවේ. ඒක දැන් නිත්‍යානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තිනවා. එහි මතය ආවහන් පස්සේ ඒ මතය සම්බන්ධයෙන් ඒ මතයත් සලකා බලලා තවත් ඊන් එහාට යන මේ ව්‍යවස්ථාව හෝ රටේ නීතියකට නොගැටෙන ආකාරයෙන් තවත් සංශෝධන රජයේ පාර්ශවයට එන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම සාකච්ඡා කරලා පාර්ලිමේන්තුව මගින් අවසාන වශයෙන් මේක ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් යම් වගන්තීන් වලට විශේෂ බහුතරයක් ඕනේ කියලා හෝ ජනමත විචාරණයක් ඕනේ කියලා ඒ හැර අනිත් වගන්තීන් අපිට මේක සාමාන්‍ය ඡන්දයෙන් පවා සම්මත කරන්න පුළුවන්. හැබැයි ඔය එතුමන්ලා කියන ඔය කරුණ ඔසේ තිබියදී දැන් අවුරුදු 3කට වැඩි කාලයක් තිස්සේ පළාත් සභා 9ක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළාත් සභා හොඳද නරකද කියන එක වෙනම සාකච්ඡා කරන්න ඕනේ කාරණයක්. නමුත් 1988 ඉඳලා තිබිච්ච පළාත් සභා වලින් උතුරු නැගෙනහිර ප්‍රශ්න විසඳන්නේ එදා එතුමන්ලාගේම පක්ෂේ නායක ජේ.ආර්. ජයවර්ධන රජීව් ගාන්ධි මැතිතුමත් එක්ක අත්සන් කරපු ගිවිසුමේ ප්‍රතිඵලයක් හැට ආපු පළාත් සභා 9 ක්‍රියාත්මක වෙමින් තිබිච්ච ඒවා. ඒ 9ම අක්‍රිය වෙලා අවසానයි. ප්‍රධාන හේතුව මොකක්ද? ප්‍රධානම හේතුව තමයි පළාත් සභා මැතිවරණ නීතියට සංශෝධනයක් ගෙනාවා. ඒ සංශෝධනය සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න තිබුණා. හැබැයි එසේ නොකර ඒක 3/2 ඡන්දයක් බවට පරිවර්තනය කළා. එදා ඒ ඇයට බැරි වුණා තමන්ගේ පාර්ශ්වයේ හිටපු වෙනත් දේශපාලන පක්ෂ පාර්ශ්වයන් කළමනාකරණය කරගන්න. ඒ සියල්ල සාකච්ඡා වුණේ පාර්ලිමේන්තුවේ ලොබියේ. නැත්තම් එදා හිටපු අගමැතිතුමාගේ නිල කාමරේදී. එහෙම තමයි එදා මේවට සංශෝධන යෝජනා කළා. මේ සාමාන්‍ය නීතිය සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන තිච්ච පන්ත 3/2 අවශ්‍යතාවයක් බවට පරිවර්තනය කරගත්තේ. එහෙම පසුබිමක් තියෙන වකවානුවක තමයි ඔබ කිව්ව ආකාරයේ මත ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා
නීති පනවන්නේ පාර්ලිමේන්තුව. ඒ නිසා තමයි ව්‍යවස්ථාදායකය කියන්නේ. ඒ නිසා වෙන වෙන තැන්වල සාකච්ඡා කරන්න බෑ. ඒ කාරණේ ඒක පුළුවන් කෙටුම්පතක් එන්න කලින් සාකච්ඡා කරන්න බෑ. දැන් අවස්ථාව තියෙන ඉතින් වෙන පාර්ලිමේන්තුවේ එලා සාකච්ඡා කරමු. අවසානයේ දැන් මේකේ කොළඹ වරාය නගරයේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තියෙන රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න 83000කට රැකියාවන් උත්පාදනය කරලා ආයෝජකයන්ට ලංකාවට එන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව වෙන් කරන්න. ඒ සියල්ල මත පදනම් වෙලා දැන් මේ කොළඹ වරාය නගරයෙන් අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභයන් අත්පත් කරගන්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධව යම් තැනක සාකච්ඡාවක් තියෙනවා. ඔය කියන විදිහට 83000ක රැකියාව උත්පාදනය කරන්න පුළුවන් වේද? ඉන්නේ ආයෝජකයන්. මේ සංයුතිය තුළ ජනාධිපතිවරයාට මේ කමිෂන් සභාවේ සංයුතිය තුළ 7ක් 5ත් අතර ප්‍රමාණයේ කැමති දෙනෙක් විදේශිකයන් ශ්‍රී ලාංකිකයන් අතර පත් කරගන්න පුළුවන්. ඒ සංකලනයත් එක්ක ඔය කියන අපේක්ෂිත අරමුණු ලංකාවේ ලැබෙයිද? ආර්ථික වර්ධන වේගය ලැබෙයිද? ආර්ථික ප්‍රතිලාභ ලැබෙයිද? මෙතන මේක කල්පනා කරන්න සිදුවෙන්නේ අද තිබෙන නිව් නෝමල් තත්ත්වයක්. ඒ කියන්නේ නව තත්ත්වයක් තියෙනවා COVID-19 වසංගතයෙන් පස්සේ මුළු ලෝකෙම. දැන් මේ ඊළඟ රැල්ලත් මතුවලා ගිහලා හිටන් අද දැන් ඊයේ දවස් වෙනකොට ඉන්දියාවේ 3,15,000ක් දවසකට සොයාගත්ත ආසදිතින් සංඛ්‍යාව. දැන් ඉන්දියාව අංක 1 බවට පත් වෙලා. දිනකට එන රෝගීන් සංඛ්‍යාව. කලින් තිබුණේ ඇමරිකාව. ඊළඟට බ්‍රසීලය. දැන් ඒක අභිබවා ගිහිල්ලා. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ තත්ත්වෙන් වරින් වර වෙනස් වෙනවා. මුළු ලෝකෙටම පාලනය කරගන්න බැරි තත්ත්වයක තමයි මේ COVID-19 වසංගතය තියෙන්නේ. දැන් මේ තියෙන තත්ත්වය තුල මේ නිව් නෝමල් සිටුේෂන් එකේ පහුගිය අවුරුදු එකමාර ඉඳලා අද ආපු එක අපිට නිශ්චිතව කියන්න බෑ ඊළඟ අවුරුදු දෙකේදී තුනේදී මේ තියෙන තත්ත්වය වෙනස් වෙයි කියන කාරණය. දැන් අපේ රට මේ වර්තමාන ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් බාර දෙන අවස්ථාව වෙනකොට 2019 නොවැම්බර් මාස 17 වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 2.4 දක්වා අඩු වෙලා තිබුණේ. කෘෂිකර්මය ඍණ මට්ටමට ගිහිලා තිබුණා ඊට පිට කාර්තුවේ. මේ සෑම ක්ෂේත්‍රයකම දර්ශක පහළට ගිහිල්ලා අධික ණයබරක් ඇවිල්ලා ණය ගෙවීම සඳහා ණය ගන්නා වූ තත්ත්වයට විදේශ මුදල් වලින් අපේ රට පත් වෙලා තිබුණා. කොටින්ම විදේශ වෙළඳාම ගත්තොත් එහෙම අපේ රටට වර්ෂයකදී ඔය මං කියන්නේ 2019 වර්ෂය වෙනකොට අපේ රටට එන සියලු ආනයනයන්ගේ එකතුව US මිලියන් බිලියන 21ක්. මිලියන 21,000. හරි ඇමරිකන් ඩොලර්ස්. එතකොට ඕක 200න් විතර දල වශයෙන් වැඩි කළාම එනවා රුපියල් වලින් ගන්න කියලා. දැන් ඇමරිකන් ඩොලර් බිලියන 21ක් කියන්නේ 200න් වැඩි කළොත් එනවනේ ගන්න රුපියල් වලින් බිලියන කොච්චරද කියලා. සියලුම ආනයනයන්ගේ අපිට තිබෙනා වූ ආදායම බිලියන 11යි. ඒක දල වශයෙන් ඩොලර් බිලියන 10ක වෙළඳ පරතරයක් තියෙනවා. මේ වෙළඳ පරතරය පියවන්නේ කොහොමද කියන එක තියෙද්දි තමයි එතෙක් අපි ගත්ත ඉතිහාසයේ ගත්ත ණය සමහර වගේ වල ඉවර වෙලා ඇති. නමුත් ගත්ත ණය සහ පොලිය විතරක් 2019 20 21 ඩොලර් බිලියන 4කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය වශයෙන් අපි විදේශ ණය ගෙවනවා. ඒ සඳහා අපේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ, විදේශ විනිමය වැඩි කරගන්න ඕනේ. විදේශ විනිමය ලැබෙන ආකාර ප්‍රධාන ආකාර මොනවද? ඒ තමයි එකක් ඇඟලුම් මේ පළවෙනි එක විදේශ ශ්‍රමිකයෝ අපිට එවන රෙමිටන්සස්. ඒක දල වශයෙන් ඩොලර් බිලියන 7.2ක් නේ ඔකේ උච්චාවචන වෙන පහුගිය කාලේ ටිකක් අඩු වුණා. ඊළඟට ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5ත් 6ත් අතර ප්‍රමාණයක් එනවා. ඒවා වැඩි වශයෙන් එන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපය කියන රටවල් වලින්. දැන් අද මේ COVID-19 වැඩිම බලපෑම තියෙන රටවල් සමූහයේ මේ සමූහය. එතකොට ඇඳුමක් මෙලදී ගන්නවට වඩා ඒ රටවල් වල ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ජීවිතේ බේරා ගැනීම. ඔව්. ඒතොර ඒක වැටෙනවා. තුන්වෙනි කාරණය තමයි සංචාරක ව්‍යාපාරය ඩොලර් බිලියන 4.5ක් අතර. සහරාන්ගේ ප්‍රහාරය ඉඳලා අද වෙනතුරු සම්පූර්ණ සංචාරක කර්මාන්තයේ ලක්ෂ 5කට වැඩිය සම්බන්ධ වෙලා තියෙන පිරිස් වර්ෂයකට ආව ඩොලර් බිලියන 4.5ක් අපිට අහිමි වෙලා තියෙනවා. ඒ ප්‍රධාන මාර්ගය අනිත්‍යව සාම්ප්‍රදායික අපනයන් සහ අනිත්‍යයෙන් එන ටික. ඒතර ප්‍රධාන ටික මේ ටිකනේ. ඒතර දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි තත්ත්වයක් තුල අපි මොනවා කිව්වත් රටට ඉන්ධන ගේන්න ඕනේ. ඉන්ධන අඩු වෙලා තිබ්බත් අද තියෙන බැරල් එකක් ඩොලර් 65ක් 6ක් වෙන ප්‍රමාණය ගත්තත් ඩොලර් බිලියන 3.5ක් 4ක් වර්ෂයකට අපි වැය කරන්න ඕනේ. මොකද ඒක නොගෙනවත් අපිට යන්න බෑනේ. ඔබට මෙහෙට එන්නත් හම්බ වෙන්නේ. ඊළඟ කාරණේ තමයි ලදරු කිරීම. ඔව් දැන් ඔබතුමායි සඳහන් කරන්නේ අර අහිමි වෙච්ච අවස්ථාවන් මේ කොළඹ වරාය නගරය තුල යලි හිමි කරගන්න පුළුවන් කියන කාරණේ. ඉන්න මම කියන තැනට එන්නම්. හරිද? ඒතකොට මම අහන්නේ දැන් ඔය තර්ක කරන ඕනම කෙනෙක්ගෙන් ඊළඟ ප්‍රශ්නේ අපි මතු කළොත් ලෝකේ ජාත්‍යන්තර වෙළඳාම ඒ මට්ටමට එන්න නම් කලින් තිබිච්ච තත්ත්වම නැත්තම් නිව් නෝමල් සිටුේෂන් එකකට ගේන්න නම් අපිට සම්ප්‍රදායිකව කලින් හිතපු විදියට කලින් වැඩ කරපු විදියට වැඩ කරන්න බෑ. දැන් අපි වැඩ කරන්නේ මුවවස්පත් දාගෙන ඉස්සර එහෙම කළේ නෑනේ. අපි අත් දෙක හොදනවා. හරි. දැන් බලන්න රජයට 2020 මාර්තු මාසෙ ඉඳලා අද වෙනකොට
සාමාන්‍යයෙන් සෞඛ්‍යයට වියදම් කරන මුදලට වඩා අතිරේකව කොයිතරම් මුදලක් වියදම් කරන්න සිදු වෙනවද මේ රෝගය නිසා? කොයිතරම් ප්‍රමාණයද ඒක ගණනය කරලා කියන්න පුළුවන්. හරි. එතකොට ඒ සඳහා වුණු අපි එන්නත් ගෙන්නන්න. අනිත් අත්‍යවශ්‍ය දේවල් ගෙන්නන්න කොහෙන්ද විදේශ විනිමය? අපි මතක තියාගන්න ඕනේ අපේ රටේ නිදහසට පෙර ඉඳලා මේ රටේ යම් ආකාරයක පාර්ලිමේන්තුවක් හෝ 48 වෙනි පාර්ලිමේන්තුව ඊට කලින් ජාතික රාජ්‍ය සභාවෙම තිබ්බා. නමුත් මේ නිදහසෙන් පස්සේ කින අවුරුදු 72 ගත්තොත් උකට චෝදනාත් කළන්නේ 72ක් තිස්සේ මේගොල්ලෝ මොනවද කළේ කියලා. හිටපු හැමෝම. හැබැයි දැන් මේ 72ක් තිස්සේ අපි දන්නා වූ ඉතිහාසයේ නොවිරු තත්වයකට ලෝකේ ජාත්‍යන්තරවල නම් වැටලා. අපි ආනයන සීමා කරනවා වගේ වෙන රටක් ආනයන සීමා කරන තුරු අපේ අපනයනයෙන් යන්නේ නැහැ. ඊළඟට ඒවට එන මිල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් රුපියල සමහරට බාල්දු වෙනවා විවිධ අවස්ථාවල. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි විදේශ වලින් භාණ්ඩ ගෙන්නන්න අමුද්‍රව්‍ය ගෙන්නන්න අපි ඩොලර් ඉල්ලුම් කරනකොට ඉල්ලුම වැඩි වෙනවා. නමුත් ඒ ප්‍රමාණයට සැපෙන්නේ නැහැ අර මං කිව්ව හේතුන් නිසා. ඒ නිසා මෙවැනි දුෂ්කර අවධියක රටේ ජනතාවත් කළමනාකරණය කරගනිමින් 5000 දීමනාව දැන් වට 3කින් දුන්නා. ඒ පුළුවන්කමකට නෙවෙයි. ඊළඟට යම් වැටු වර්ධක හිමම යනවා. ඊළඟට උපාධාරින් 60000ක් බඳවා ගත්තා. සාමාන්‍ය පෙළ අසමත් අය 38000 ලක්ෂයක් අතර බඳවාගෙන ඉන්න දීමනාවක් ගෙවනවා. ඒගොල්ලෝ ස්ථිර කරන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ දෛනිකව අපේ රටේ වෙන වියදම් ප්‍රමාණය. පුනරාවර්තන වියදම. ඊළඟට ප්‍රාග්ධන යෙදුම් කොහොමද යොදන්නේ? අනාගත ආයෝජනයක් සඳහා ප්‍රාග්ධනය යොදවන්න පුළුවන්ද? ඔය දැන් ඔබතුමාව කියන කාරණාව හරි. ඕක කොළඹ වරාය නගරයට ආදේශ කරගෙන ඔබතුමාව සඳහන් කරන්නේ මේ අහිමි වෙච්ච දේවල් පොඩක් අහගන්න. මේ කොළඹ වරාය නගරයේ සුරබි දෙන වගේ සියලුම දේ සපයන්න පුළුවන් තැනක් කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් මම අහන ප්‍රශ්නය මේ තියෙන සියලු ප්‍රශ්න වලට අඩුම ගානේ අවුරුද්දකින්, දෙකකින්, තුනකින් යම් ආකාරයක විකල්පයක් ඇති කර ගැනීමට තිබෙනා වූ පසුබිම මොකද්ද? ඒ පසුබිම ඔබතුමාව සඳහන් කරන වරාය නගරය. ඒ පසුබිමට එක හේතුවක් කරන. මොකද එකක් තමයි අපේ දේශීය නිෂ්පාදන වැඩි කර ගැනීම. කොච්චරක් වැඩි කරගන්න පුළුවන්ද? කොච්චරක් වැඩි දැන් යුරියා පොහොර නවත්තලා අපි කාබනික පොහොර දානවා. හරි. ඒතකොට මේ එකපාර වෙන පස්සේ මේ සංයුතිය වෙනස් වීමත් එක්ක ලොකු නිෂ්පාදනයක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම එක උදාහරණයක් කිව්වේ. ඒ නිසා මේකත් යම් ආකාරයක විකල්ප වැඩපිළිවෙලක් වෙනවා. මේ නිව් නෝමල් සිටුේෂන් එක යටතේ අපිට විදේශ ආයෝජකයෝ මේ කියන කලාපයට යම් ප්‍රමාණයකින් අපිට ගෙන්වා ගන්න පුළුවන් නම් ඒකට යම් ආකාරයක අස්වැසිල්ලක් ඒක නෑ හැබැයි ක්ෂණිකව නෙවෙයි. හරි. අපිට කෙටි විරාමයකට අවසර දෙන විරාමෙන් පස්සේ යන්න මොනගේ. අපි අනිත් හතේ පැය සමග අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ ගරුවපත්තුමනේ. දැන් මේ පවතින තත්ත්වය තුළ යම් ඇස්වැසිල්ලක් යම් ප්‍රතිලාභයක් රටේ ඉස්සරහට අපේක්ෂා කරපු ඉලක්කයක් ජය ගන්න කොළඹ වරාය නගරේ හේතු වෙනවා සහ මේ පනත හේතු වෙනවා කියන කාරණේ සම්බන්ධව ඔබට අවසන්. ඔය දැන් මම අවසාන වශයෙන් කිව්ව කරුණු ටික රජයක් විසින් කළමනාකරණය කරගත යුතු කරුණු. ඕනම රජයක් මේ වෙලාවේ තිබුණා නම්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ COVID-19 එක්ක කිසි දෙයක් නොතිබුණු අවස්ථාවක 1978 වැනි යුගයක ලෝකයේ ඒ වෙලාවේ තමයි ආරම්භ වුණේ ඇමරිකාවේ සහ එංගලන්තයේ රොනල්ඩ් රීගන් සහ තැචර් අගමැතිනිය මේ වෙළඳපොළ ආර්ථිකය හඳුන්වා දෙනවා. මම මේක හරියට 100% පිළිගන්නවා කියන කාරණේ නෙවෙයි මම කියන්නේ. එදා මැතිනිය ක්‍රියාත්මක කරපු දේශ නිෂ්පාදනය වර්ධනය කළා නම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් අද මෙවැනි තත්යකට අපිපත් වෙන්නේ නැහැ කියන එක ඇත්ත. කර්මාන්ත එදා ආරම්භ කරපේවා අද වහලා ඉවර කරගන්න බැරි තත්යකට ඊට පස්සේ විච්චන් ටයර් සංස්ථාව, වාණි සංස්ථාව, ෆ්ලාමිලින්, ෆාර්මසිටිකල් කෝපරේෂන් මේ ඔක්කොම ගත්තා. හැබැයි ඒවා ඉදිරියට නොයෑම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒක දැනුයි තේරෙන්නේ. එදා තේරුන්නේ නැහැ. හැබැයි මැතිනිව එදා 7ට බැස්සුවා. රටේ ජනතාව ප්‍රජායිතියත් අහෝසි කළා. ඔය කියන අද විපක්ෂයේ ඉන්න පූර්වගාමීන් විසින්. දැන් එවැනි අවස්ථාවක තමයි මේක ගෙනල්ලා මේ බදු සහන මේ නිදහස් වෙළඳ කලාපේ නිදහසේ අර්ථ තුනක් තියෙනවා. එකක් තීරු බදු වලින් නිදහස. දෙක ආදායම් බද්දෙන් නිදහස යම් කාලයකට හෝ දිගටම. ඊළඟ එක තමයි කම්කරු නීති වලින් නිදහස. අද වෙළඳ කලාපය තුල වෘත්තීය සමිති නැහැ. වෙළඳ කලාපය තුල ඉන්නේ සුබසාධක සමිතිය. වෙළඳ කලාපය කටුනායකට ගෙන අපි අද බියගම තියනවා, කොග්ගල තියනවා, රටේ තැන් තැන්වල තියනවා මේ පනත යටතේ ආරම්භ කරපු ඕන තරම් ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා මතක තියාගන්න අපි කැමති වුණත් අකමැතිත් ඒකේ 3,50,000ක් පමණ සේවය කරනවා. ඩොලර් බිලියන 6ක පමණ වාර්ෂික ආදායමක් එනවා. මේ කටයුතු ටික වෙනවා. එදා ඒක පටන් අරගෙන ආවේ මේ COVID-19 මොනක්වත් නැති වෙලාවේ. මේ පනතෙන් කළා තින්නේ මේ අරුමුණු වලින්ම තව පියවරක් දෙකක් ඉදිරියට ගිහිලා තිනවා. මේ ව්‍යවස්ථාවේ රාමුව තුල මේට හානියක් නොවන ආකාරයට. ඉතින් ඒක නිසා මේක සුරබි දෙන වගේ එකම විකල්පයක් නෙවෙයි. නමුත් මීට අවුරුදු 8කට කලින් තමයි මේක ගොඩ කරන්න පටන් ගත්තේ. එතකොට හැමෝම දන්නවා මේක ගොඩ කරගෙන යනකොට මෙතන යම් ආකාරයක ආර්ථික කලාපයක් එනවා. දැන් මේකේ මට වෙලාවක් නෑ පැහැදිලි කරන්න ඕෆ්ෂෝර් බැංකින්.
ඔෆ්ෂෝ බැංකින් මම ලංකා බැංකුවේ නෝට FCB එක පටන් ගන්නකොට මම තමයි එතන ඉඳලා ඒක පටන් ගත්තේ ෆොරන් කරන්සි බැංකින් යුනිට් එක. ඒතර අක්වරල බැංකු ක්‍රම. ඒතර අපේ තියෙන ගිණුමක් තියෙනවා ඒ වගේ පොඩි ඒවා ටික. නමුත් මෙතන එහෙම නෙවෙයි ඔෆ්ෂෝ බැංකින් වල බැංකු ක්‍රම ටික මූල්‍ය නගරයක් වෙනවා. ජාත්‍යන්තර බේරුම් කරන මධ්‍යස්ථානයක් වෙනවා. නීතිඥයන්ටත් හොඳයි ඒක. ඊළඟට ඔය ටැක්ස් එක කිව්වට මේ එළියට එනකොට ටැක්ස් එකක් ගන්න එතන ටැක්ස් ෆ්‍රී. දැන් නිදහස් වෙළඳ කලාපයේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් එළින්ම පුළුවන් ද වෙළඳ පොළට දාන්න? බෑනේ. අනිත් වෙළඳ ඉවරයිනේ මෙහෙ ඉන්න. ඒ නිසා තමයි පොඩි ටැක්ස් එක තියෙන්නේ. ඉතින් ඒවා ආනුෂාංගික කරුණු. ඉතින් අපිට තවදුරටත් වැඩියෙන් කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් තාම පැහැදිලිව සඳහන් කරනවා මේ ජනතාව විසින්ම මේ රජයට දුන්න බලය අනිත් පැත්තෙන් මෙතෙන්දී මේ නිව් නෝමල් සිටුේෂන් එකේ නව සාමාන්‍ය තත්ත්වයේ යටතේ COVID-19 පස්සේ අපිට විවිධ විකල්පයන් හොයාගෙන යන්න වෙනවා. ඒ විකල්පයන් හොයාගෙන යාමේදී අපේ රටේ සංස්කෘතියට, සભ્યත්වයට, අපේ මූලික නීතියට හරපද්ධතියට හානියක් නොවන ආකාරයට අපි මෙවැනි එකක් කරගැනීමේ ප්‍රතිපත්තිමය තීන්දුවකට පැමිණීම පිළිබඳව තමයි අද මේ සාකච්ඡාව පවතින්නේ. හොඳයි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන ප්‍රශාසන විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රබන්ධ රාජ්‍ය අමාත්‍යතුමන්ට නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාට කාලයකට පස්සේ 7 වෙනි පැයට ඇවිල්ලා මේ පවතින තත්ත්වය පිළිබඳව සහ මේ සාකච්ඡාවේ ප්‍රබලම තැනකදී අවශ්‍යම කරන කරුණු කාරණා සම්බන්ධව ඔබ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ගන්න අපි සමුගන්නවා යලි මුණ ගැහිම සඳුදා උදේ 7ට 7 වෙනි පැයෙන්. ආයුබෝවන්.